ආයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය පළමු වරට මෙරටින් හමු වේ. දිස්ත්‍රික් 6ක බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකානු සහ ඩෙන්මාර්ක් ප්‍රභේදයත් ශ්‍රී ලංකාවෙන්. සයිනෝෆාම් එන්නත මෙරට ජනතාවට එන්නත් කිරීම ආරම්භේ. මෙරට වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වැඩිම රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඉදිරි මාසයේ ඇතුළත අනවශ්‍ය කිසිම ගමනක් යන්න එපා. සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. ඉන්දියාවේ තත්ත්වය අවදානම් ලක්ෂ 4 ඉක්ම වූ ආසාදිතයින් ගත වූ පැය 24න් තමිල් නාඩුව සති දෙකකට වසා දැමීමට තීරණයක්. පාකිස්තානයත් ලොක්ඩවුන්. දස දිනක් තුළ ඇඳන් දසදහසක් කොරෝනා රෝගීන්ට ලබා දෙනවා. බැසිල් කියයි. රෝහල් ධාරිතාව ඉහළ නැංවීමට ගුවන් හමුදාවෙත් සහාය. එන්නත් කරණය සහ කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන ගැන මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ චෝදනාව. 25ක් මරුණා 11ක් කියලා කියනවා. අපි දැක්කනේ. එදාද 25ක් මරුණ දුන්නේ දවස් දෙකකට දුන්නා. 25. ආහාරයට ගනු ලබන පොල් තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව දන්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්. විනාශයට පත් චීන රොකට්ටුවේ කොටසක් ශ්‍රී ලංකාවට කඩා වැටීමේ අවධානමක්. ත්‍රිකුණා මලයේ තල්රා නිෂ්පාදනයට තලමල පිපෙන ලකුණු. දැන් දේශීය පුවත්. ලොව පුරා ව්‍යාප්තව ඇති COVID-19 වසංගතය දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන විශ්ව ආශිර්වාද හෝරාව සර්ව ආගමික වැඩසටහන අද පස්වරුවේ ආරම්භ කෙරුණා. ඒ කොළඹ සීමාමාලක පරිශ්‍රයේදී. ඉන්දියාවේ පැතිර යමින් පවතින B161.7 ලෙස හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් පළමු වරට හමු වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අදාළ වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළේ. අප්‍රේල් මාසයේ සඳහා වන ජාන විශ්ලේෂණ පරීක්ෂණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා. ශ්‍රී ලංකාවේ මේ වන විට මේ COVID-19 රෝගය ඇති කරන ප්‍රධාන ප්‍රභේදය විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ ඉංගලන්ත ප්‍රභේදය. කියන්නේ B117 කියන ප්‍රභේදය. කොළඹ, කුරුණෑගල, කළුතර, නුවර, පොළොන්නරුව, වවුනියාව කියන ප්‍රදේශිකවල ලැබිච්ච සාම්පල් තමයි මේ ඉංගලන්ත ප්‍රභේදය ආශ්‍රිතව හඳුනාගත්තේ. ඊට අමතරව අපි විශේෂයෙන්ම යාපනයෙන් හම්බෙච්ච සාම්පල් අපි හඳුනාගත්තේ වෙනත් වූ ප්‍රභේදයක්. ඒ කියන්නේ B1428 ප්‍රධාන වශයෙන් යුරෝපීය ඩෙන්මාර්කයේ වගේ රටවල් වල තමයි ඒක පැතිරුනේ. ඊට අමතරව පහුගිය කාලේ ලංකාවේ දෙවන රැල්ල ආරම්භයේ සිටම වැඩිපුරම කතාබහට ලක් වෙච්ච ප්‍රභේදය තමයි B1411. සාමාන්‍යයෙන් වෙනදට අපි ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනකොට 90කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය ප්‍රභේදයට අන්තර්ගත වෙලා තමයි හම්බෙන්නේ. හැබැයි ඊයේ ආපු වාර්තාවේ හැටියට B1411 කියන ශ්‍රී ලාංකේය ප්‍රභේදයේ සාම්පල් 4යි තිබේ. කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ඉංගලන්ත ප්‍රභේදය දැන් ප්‍රමුඛත්වයේගෙන ලංකාවේ තියෙන ප්‍රභේදය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යන බව තමයි එකෙන් පේන්නේ. ඊට අමතරව අපි විශේෂ තව ප්‍රභේද දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි B1617 කියන ඉන්දියානු ප්‍රභේදය. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වාර්තා වුණේ. ඉන්දියානු ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි ඒක variant of concern කියන ගණයට දැන් අන්තර්ගත කරලා තියෙනවා. මේ මාසේ 6 වෙනිදා සිට ඒකේ විශේෂිත වූ හැසිරීම් රටාවක් තියෙන නිසා මේ වාර්තා වෙලා තියෙන්නේ ලංකාවට විදේශයේ සිට පැමිණි පුද්ගලයෙක්ගේ ගින් ලැබිච්ච පොසිටිව් සාම්පල් එක නිරෝධායන මධ්‍යස්ථානයකින් ලැබිච්ච සාම්පල් එකක් තමයි. ඊට අමතරව වෙනත් කිසිම සාම්පල් එකකින් තාම ලැබ වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි දකුණු අප්‍රිකානු ප්‍රභේදයට ආශ්‍රිත වූ සාම්පල් එකකුත් නිරෝධායන මධ්‍යස්ථානයක් ආශ්‍රිතව වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ ඊට අමතරව වෙන කිසිම සමාජයේ කිසිම පුද්ගලයෙක්ගෙන් දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ හෝ ඉන්දියානු ප්‍රභේදයේ තාම වාර්තා වෙලා නැහැ. වැදගත්ම පණිවිඩය තමයි මොන ප්‍රභේදයවත් කොයිතරම් ප්‍රබල ප්‍රභේදයක් ආවත් අපි ජනතාව විදිහට වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය අපේ ඇඟ ඇතුළට ගන්න නැතුව ඉන්න එකයි. ඉතින් ඉදිරි මාසය ඇතුළත අනවශ්‍ය කිසිම ගමනක දෙන්න හොඳ නැහැ. හැම විටම නිවැරදිව මාස්ක් එකක් දාලා තමයි එළියට යනවා නම් යන්න ඕනේ. සබන් යොදාත් දීම සහ නිවැරදිව හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. අලුතෙන් ඇතිවෙන ප්‍රභේද ශරීරයට ඇතුල් වෙන එක නවත්ත ගන්න එක. දැන් ලංකාවේ මේ ඉන්දියානු ප්‍රභේදය නෙමෙයිනේ. ලංකාවේ දැන්ට වැඩිපුර පැතිරෙන්නේ ඉංගලන්ත ප්‍රභේදනේ. ඉංගලන්ත ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය අතර වෙනස ගත්තාම පස්සේ දෙකම එක හා සමානයි. මොකද පැතිරීමේ වේගත් බව වැඩි. ඊට අමතරව ඉංගලන්ත ප්‍රභේදයේ දරුණු රෝග හැකීමේ හැකියාව වැඩි. ඒ නිසා අපි දැනට තාමත් වැඩිපුර බලන්න ඕනේ මේ ඉංගලන්ත ප්‍රභේදය ගැන. මොකද හේතුව තමයි සාම්පල් වලින් 90කට වැඩි ප්‍රමාණයක් ඉංගලන්ත ප්‍රභේදය.
ඒකත් සමාජය තුළ වාර්තා වෙච්ච PCR පරීක්ෂණ වලින්. ඉතින් ඉන්දියානු ප්‍රභේදය තාම එකයි තියෙන්නේ. ඒකත් නිරෝධන මැදස්ස නිසා ඉන්දියානු ප්‍රභේදය ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. වැදගත් දේ තමයි දැනට ලංකාවේ පැතිරෙන ප්‍රබල ලෙස පැතිරෙන එංගලන්ත ප්‍රභේදය පැතිරීම නවත්තන එක තමයි මූලිකවම වැදගත් වෙන්නේ. ඉතින් ඒකට ඔය මං ඉස්සලා කියපු සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද එංගලන්ත ප්‍රභේදය තමයි ටිකක් කරදරකාරී ප්‍රභේදය. මේ අතර ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා මෙලෙස අදහස් පළ කළා. අද දවසේ පළවෙනි වතාවට ඉන්දියානු ප්‍රභේදයත් ලංකාව තුල හඳුනාගත්ත කියන පණිවිඩය අපිට ලැබුණා. විශේෂයෙන්ම එම පුද්ගලයන් නිරෝධායනය කරන්න ඔවුන්ගෙන් පිටතට මේ වෛරසය තවදුරටත් ආසාදෙන් නොවීම සඳහා අපි ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන තියෙනවා. ඒ සමාජයට පැතිර යාම වැළැක්වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම ආරක්ෂක අංශ එකතු වෙලා අරන් තිනවා. විශේෂයෙන්ම මෙම පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ බුද්ධ්‍යංශ විශේෂ සොයා බැලීමක් කරනවා මේ සමාජයට පැතිර යාම වැළැක්වීම සඳහා. COVID-19 වෛරසය ආසාදනය වී දින තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 764ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වී දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19ක් පවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 764ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 1914 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඒ අතරින් ආසාදිතයින් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි ආසාදිතයින් 1889 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 591ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 434ක් වන අතර කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 185ක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 30කින් ආසාදිතයින් 249 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතරින් 368ක්, ගාල්ලෙන් 24ක්, මාතරින් 32ක්, හම්බන්තොටින් 6ක්, කෑගල්ලෙන් 32ක් වාර්තා වී ඇති අතර රත්නපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 53ක්. බදුල්ලෙන් කොවිඩ් රෝගීන් 30 දෙනෙක්, මොනරාගලින් 5ක්, මාතලින් 35ක්, මහනුවරින් 78ක්, නුවරඑළියෙන් 13ක් වාර්තා වී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 19ක්. ත්‍රිගුණමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර පොළොන්නරුවෙන් 5ක්, අනුරාධපුරයෙන් 23ක්, පුත්තලමින් 17ක්, කුරුණෑගලින් 127 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාවෙන් එක් කොවිඩ් රෝගියෙකු වාර්තා වී ඇති අතර මන්නාරමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6ක්. යාපනයේ දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් රෝගීන් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික්ක 22කට අයත් ප්‍රදේශවලින් මෙලෙස ඊයේ දින ආසාදිතයින් තහවුරු වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ලිදුල වෝල්ෆ්‍රීම් ග්‍රාම සේවා වසම යටතේ පාලනය වන තලවා කැලේ තේ පරීක්ෂණ ආයතනය සහ ඊට යාබදව පිහිටි සෙන්කුම්ස් තේ කර්මාන්තශාලාව සහ වතුයායේ ආශ්‍රිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එම පිරිස PCR පරීක්ෂණයකට යොමු කිරීමට පියවරගෙන ඇති බවත් සෞඛ්‍යාංශය ප්‍රකාශ කළා. නුවරඑළිය පොලිසිය රථවාහන අංශයේ තවත් නිලධාරීන් 5 දෙනෙකුට හා නුවරඑළිය පොලිස් කොට්ටාසේ ස්ථාන පරීක්ෂණ නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. නුවරඑළිය මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු COVID-19 වෛරස් ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බව නුවරඑළිය මහනගර සභාවේ සෞඛ්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළා. ත්‍රිගුණමලය ගෝමරංකඩවල පොලිස් ස්ථානයේ ඊයේ දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අතරින් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 21ක් අද උදෑසන සිට හුදකලා කෙරුණා. මීට
මීට පෙර හුදකලා කෙරුණු ලැබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 19ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම නිලධාරී වසම අද සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් කොවිඩ් මර්ධන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය කිරීම අද ආරම්භ කෙරුණා. අද ඉඳලා සයිනෝෆාර්ම් එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ සයිනෝෆාර්ම් එන්නත අනුමත කෙරුවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ಔಷಧ නියාමන අධිකාරිය සයිනෝෆාර්ම් එන්නත ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තියෙනවා. අද පානදුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ අවුරුදු 30ට සහ 60ට අඩු ජනතාවට ලබා දීම ආරම්භ කෙරුවා. හෙට ඉඳලා පානදුරේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේත් ඒ වගේ තෝරාගත්ත වැඩියෙන් රෝගීන් වාර්තා වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කරගනිමින් එන්නත ලබා දීමට කටයුතු කරනවා. චීන රජය විසින් ලංකාවට ප්‍රදානය කරන ලද සයිනෝෆාර්ම් එන්නතේ ලක්ෂ 6ක ප්‍රමාණයෙන් අද පානදුර ප්‍රදේශයේදී මෙම එන්නත් කිරීම ආරම්භ කරා. මේ එන්නත දැනට සති 6කට කලින් ශ්‍රී ලංකාවට ලබා දීලා ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිතයට ගැනීමට සුදුසු බවට ඒ අය හදිසියේ භාවිතා කිරීමට සුදුසු ලයිසන් එක ලබා දුන්නා. මේ චීන ජනරජය විසින් අපේ ලංකාවට නොමිලේ කරන ලද ප්‍රදානයක්. මේ එන්නතේ විශේෂයක් තියෙනවා. මේ දකුණු අප්‍රිකානු වේරියන්ට් එක කියන ප්‍රභේදය කියන එකටත් මෙහි ප්‍රතිරෝධය ඉතා හොඳින් තිබෙන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙන එකක්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළ කළේ මෙවන් අදහසක්. පහුගිය දිනවල ඉතාමත්ම විශාල ප්‍රමාණයක් PCR පරීක්ෂණ සිදු කිරීමේදී අපි ප්‍රතිඵල ඉතාමත්ම ඉක්මනින් ලබා දීමට ඒ රසායනාගාරවල දවස් 30 දිවා රැ නොතකා ඒ පරීක්ෂණ ප්‍රතිඵල පරීක්ෂණ සිදු කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදු වෙනවා. මේ අවස්ථාවේදී සමහර වෙලාවට සාම්පලය ලබාගෙන ප්‍රතිඵලය නැවතත් ඒ සාම්පලය ලබාගත්තු තැනැත්තා අතට එනකොට දවස් 2ක් නැතිනම් 3ක් සමහර වෙලාවට ගත වෙන්න පුළුවන්. නමුත් මේ සතියේ අන්තය තුලදී ඒ විදිහට සිදුවෙන පමාවල් වැළැක්වීම සඳහා මේ දක්වා අපි එකතු කර තියෙන සියලුම සාම්පල පරීක්ෂා කර අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ අරමුණ තමයි සාම්පලය ලබාගෙන පැය 24ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීම. ඒ තත්ත්වයට ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර තියෙනවා. PCR පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය වන PCR කට්ටල, ඒ වගේම වෙනත් අවශ්‍ය රසායන ද්‍රව්‍ය, අවශ්‍ය කරන වෙනත් උපකරණ උපාංග අපේ රජයේ රසායනාගාරවලට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. එය තවත් ඉදිරියේදී තවත් අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු දිගින් දිගටම සිදු වෙනවා. කොවිඩ් වෛරසය හමුවේ අසල්වැසි ඉන්දියාවට මේ වන විට දැඩි බලපෑම එල්ල වී ඇති පසුබිමක ගත වූ පැය 24ක කාලය තුළ පමණක් එරටින් කොවිඩ් මරණ 4187ක් වාර්තා වී තිබෙනවා. අදාළ කාල සීමාව ඇතුළත වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් තහවුරු වීම හමුවේ තමිල්නාඩුව එළඹෙන 10 වනදා සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි 10 වනදා සිට මැයි 24 වනදා දක්වා අලුයම 4 සිට මේ බල පැවැත්වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පවතින වසංගත තත්ත්වය හමුවේ අද සිට දින 8ක කාලයක් රට වසා තැබීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සතියේ පැවැත්වෙන රාමසාන් උත්සව සමයත් සමග කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බවයි පාකිස්තාන රජය පවසන්නේ. ඒ අනුව අද සිට එළඹෙන 16 වනදා තෙක් රට වසා තැබෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු නිසි බලධාරීන් විසින් වසන් නොකර රටේ ජනතාවට ඉදිරිපත් කර යුතු බව නාරායන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලධාරීන් ඔවුන්ට ගැළපෙන තැන් හොයාගෙන මේකෙම විදින්න හැත්තිලා තිබෙන්නේ. මේක නම් සැකේට තුරු දීලා තිබෙනවා අපට. කඩාපනින හමුදාවාරු දාලා මෙන්න මේ තැන් චෙක් කරන්න. බොරැල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තියෙනවා 550ක්. වැල්ලවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තියෙන 1122ක්. නිව් බසාර් මාතෘ නිවාසයේ 2277ක්. මොහිදින් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ 1210ක්. කිරුළ මාතෘ නිවාසයේ තිබෙන 1034ක්. පෝප්පාර සෞඛ්‍ය මධ්‍යස්ථානයේ 1045ක්. මේ 7238ක් මේ තැන් වල තියාගෙන තමයි කිව්වේ මේක නෑ කියලා. මේක මොනවා හරි මේක යටිකූට්ටු
වැඩපිළිවෙලක් තිබෙන නිසා තමයි ඇයි මේක හංගන්නේ. මේක විතර දාන්නකෝ. මේ කොළඹ නගරේ මිනිස්සුන්ට. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඉන්නේ රාජනායක එක්කනයි කියලා. කොළඹ නගර සභාව ඒකෙත් බලධාරි කවුද කියලා හොයාගන්න බෑ. තම තමන්ගේ ඕනෑපාකම් මත වැඩ වෙනවා කියන එක නම් ඉතාම පැහැදිලි. අපි කියනවා රජයේ බලධාරීන්ට නියම තොරතුරු දෙන්න. හංගන්න එපා. 25ක් මරුණා 11ක් කියලා කියන. අපි දැක්කනේ 1025ක් මරුණා දුන්නේ දවස් දෙකකට දුන්නා 25. කොරෝනා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වගකිය යුතු විපක්ෂ නායකවරයෙක් හැටියට තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ මේ කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්වෙච්ච අපේ රටේ ජනතාවට සෞඛ්‍ය උපකරණ දෙන්න. අපිට එන්නත් ලබා දෙන්න. ඒ වගේම අපිට සහාය වෙන්න කියලා ඉල්ලුවේ. ඒතකොට එන්නත් නිෂ්පාදනය කරන රටවලින් දැම්මම අපි ඇනවුම් කරන්න කියලා කිව්වා. හැබැයි මේ මොහොතේ ආණ්ඩුව කිව්වා ඇනවුම් කරන්න උවමනා නැහැ හදිස්සි වෙලා. අපේ රටේ ඒවාට එක එක වෙදකම් තියෙනවා කියලා. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? ඒ ඇනවුම් කිරීමේ ප්‍රමාදය නිසා තමයි අපිට එන්නත් ප්‍රමාද වෙන්නේ. පළවෙනි මාත්‍රාව ලබා දීපු එකේ දෙවනි එන්නත දැන් ක්‍රියාත්මක කළා. ඒක සෞඛ්‍ය ක්ෂේත්‍රය, හමුදාව, පොලිසිය, ඒ වගේම රටේ ප්‍රබල ස්ථාන දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා කියන්නේ රටේ ආර්ථිකයේ මෙහෙම මරුමස්ථාන. ඒතර ඒ ස්ථානවල ඉන්න එයාට මේ දෙවනි මාත්‍රාව දැන් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට චීනයේ නිෂ්පාදිත එන්නත් ලක්ෂ 6ක් අපිට ලැබිලා තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 13ක් හම්බුනාම හැබැයි ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව ලක්ෂ 9කට පළවෙනි මාත්‍රාව දුන්නා. දැන් මේ ලක්ෂ 9න් ඉතුරු දෙවෙනි මාත්‍රාව දෙන්න පුළුවන් ඉතුරු ලක්ෂ 3කටයි. ඒ කියන්නේ ලක්ෂ 6කටම දීපු පළවෙනි මාත්‍රාවෙත් ප්‍රතිඵලයක් තියනවාද කියන එක පිළිබඳ අද ප්‍රශ්නයක් තියෙනවා. එන්නත් කරන්නේ පිළිබඳව කෑ ගන්න විපක්ෂ නායකතුමා එන්නත් කරන්නේ කරන්න හදනකොට මුලින්ම මොකද්ද කිව්වේ? මම නම් ඔය එන්නත ගහගන්නේ නෑ. අනේ මට නම් එන්නත එපා. ජනතාවට එන්නත දෙන්න. ජනතාවට එන්නත දීලා ජනතාව එන්නතෙන් සාර්ථකයි නම් බාහිර බලපෑම් ඇති වෙන්නේ නැතිනම් ඒක සොයලා බලලා මම එන්නත ගහගන්නම් කියනවා වගේ වගකීම් විරහිත පුජ්‍යලෙක් බවට පත් වුණා විපක්ෂ නායකවරේ. විපක්ෂීය චෝදනාවලට උත්තර දෙන්න වෙලාවක් නෙවෙයි මේ වෙලාව. මේ වෙලාව ජනතාවගේ අවශ්‍යතාවන ඉටු කරන්න අපි වගකීතු පුරවැසියෝ විදියට අපි යුතුයකම් වාක්‍යෙම ඉටු කරන වෙලාවක්. ආණ්ඩුවක් විදියට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදියට, ත්‍රිවිධ හමුදාව විදියට, රජයේ නිලධාරීන් විදියට විශාල කැපවීමක් කරනවා මේකේ ව්‍යාප්තිය පාලනය කරන්න. මම දැන් අප පුරවැසියෝ විදියට එක් පැත්තකින් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහයෝගය ලබා දෙනවා වගේම ඒ සඳහා අපේ දායකත්වය ලබා දෙන්න අපි කටයුතු කරනවා. දස දිනක් තුළ ඇඳන් දසදහසක් කොරෝනා ආසාදනය වූ රෝගීන් සඳහා ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 තෙවන රැල්ල පෙර අවස්ථාවන් වලට සාපේක්ෂව වැඩි වශයෙන් අවධානමක් පෙන්නුම් කරනු ලබනවා. මේ හේතුවෙන් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතින අතර ඒ වැඩිවන ආසාදිතයින් සංඛ්‍යාවට සරිලන රෝහල් පහසුකම් සීමිත වෙමින් පවතිනවා. මේ හේතුවෙන් රෝහල් තුල COVID රෝගීන් සඳහා ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රබල ලෙස වැඩි වෙමින් පවතින අතර ඊට පිළියමක් වශයෙන් මේ දිනවල දිවයිනේ විවිධ ස්ථානයන්හි රෝහල් සංවර්ධන කටයුතු කඩිනම් කොට තිබෙනවා. ඒ සඳහා රජය සිය දායකත්වය ඍජුවම සපයමින් සිටිනවා. ඒ අනුව දස දිනක් තුළ ඇඳන් දසදහසක් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. දිස්ත්‍රික්ක 13ක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කර සිටියා. මේ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු පෙරමුණ විසින් රෝහල්වල පවතින තාක්ෂණික අඩුපාඩු සකස් කර දීම සඳහා ස්වේච්ඡා වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ. රෝහල්වල ධාරිතාවය සහ ඇඳන් නිෂ්පාදනය කිරීමට මේ වන විට ආරක්ෂක අංශද දිවාරෑ නොබලා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙමින් සිටිනවා. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ නව රෝහලක් මේ වන විට සීතුව ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස ඉදිවන රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අද දින යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් මේ වන විට සකස් කරමින් පවතින විශාලතම වූ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වගේම රෝහල මේ වන විට ඉදවෙමින්
පවතිනවා. ඒ අවසාන කොටසට දැන් පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ තිබෙන කොවිඩ් වාතාවරණයත් එක්ක දිනකට හමු වෙන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග රෝහල් වලට සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගැනීමට අපහසුතාවයක් තිබෙන බැවින් ත්‍රිවිධ හමුදාව පසුගිය කාල සීමාවෙදිම ප්‍රමාණයන් ඇඳන් සහ රෝහල් වල ධාරිතාව වැඩි කිරීම සඳහා විශාල වශයෙන් අපගේ සහාය ලබා දුන්නා. වතාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසින් මේ ධාරිතාව වැඩි කිරීම සඳහා වෙනම රෝහලක් ඇඳන් 1200කට අධික ප්‍රමාණයක් යොදවලා බ්‍රැන්ඩික්ස් ආයතනය වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබා දෙන ලද මෙම පරිශ්‍රය රෝහලක් බවට පරිවර්තනය කරලා නුදුරේදීම විවෘත කිරීමට අපි කටයුතු කරනු ලබනවා. එමෙන්ම ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟ පෙන්වීම මත මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතුද ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගින් ආරම්භ කර තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය 23 වෙනිදා ආරම්භ කර ඇති අතර ජූනි මාසයේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු නිම කර රෝහල් පරිපාලනයට බාර දීමට නියමිතයි. මෙම වාට්ටු සංකීර්ණය කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් ඉදිකරනු ලබනවා. මෙම රෝහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීමේ කාර්යයට ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඒ සඳහා 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අනියුක්ත කර ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් මෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් මර්ධන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ඉදිකරනු ලබන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඒවායේ පහසුකම් සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය අද දින රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කිරීමට පියවරගෙන ඇති ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ නායකත්ව පුහුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යාපීඨ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර සහ හදිසි ප්‍රතිකාර ඇඳන් ධාරිතාවය ඉහළ දැමීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දින තංගල්ල මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා විසින් රෝහලේ දැඩි සත්කාර ඒකකය පිළිබඳව සොයා බලා තිබෙනවා. දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැප වී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරු මෙන්ම විදුහල්පතිවරු තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙනීමට කැප වී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළා. මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවිනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. නවිනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. තාක්ෂණ විෂය සඳහා සියලු පහසුකම් සහිත වේදි කර ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට තාක්ෂණ වේදයේ විෂය හැදෑරීම සඳහා අනුරාධපුර, කිලිනොච්චිය, නිකවැරටිය සහ රත්නපුර ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම ජනප්‍රිය පාසල් වලින්ද දරුවන් පැමිණෙන බවයි එහි විදුහල්පති එම්.ආර්.ඩී. කසොන් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේ. මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ දරුවන්ගේ දෙමව්පියන්ද එක්ව සිටියා. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ මුහුණ දී ඇති වඩාත්ම අභියෝගාත්මක අර්බුදය සහ වසංගතය වන කොරෝනා ව්‍යසනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔලිවියා නිවේරාස් මහත්මියගෙන් ඉල්ලා සිටියා.
වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බවත් පැවසූ ඔලිවියා නිවේරාස් මහත්මිය ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බව ප්‍රකාශ කර සිටියා. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාලිකා ගුණවර්ධන මහත්මිය, වෛද්‍ය පාලිත අබේකෝන්, වෛද්‍ය පද්මාල්ද සිල්වා ඇතුළු විශේෂ නියෝජිතින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි හැමෝම දන්නවා ලංකාවේ මේ වන විට COVID-19 සම්බන්ධයෙන් නැති යථා තත්ත්වය. මේ තත්ත්වය ක්‍රමෙන් උග්‍රාතට හැරමින් පවතිනවා. මට විශ්වාසයි ඔබ දන්නවා ඇති කියා මේ වන විට අපට අවශ්‍ය වන්නේ මොනවද කියලා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් එන්නත්කරණයේ අවශ්‍යතාවය අපට තදින්ම පවතිනවා. එමෙන්ම ICU ඇඳන්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග, එන්නත්කරණයේදී දේශපාලනීකරණය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ලබා දිය යුතු එන්නත් වර්ග තීරණය කළ යුත්තේ නිසි විශේෂඥයින් විසින්. Those are to be decided by health specialists. කොරෝනා සඳහා නිපද වූ ඖෂධ පැණිය සාර්ථක නොවන බවට තහවුරු වීම හමුවේ ඉදිරියේදී එමගින් ඇති කරන අහිතකර ප්‍රතිඵලවලට එම පැණිය මෙරටට හඳුන්වා දුන් සියලු දෙනා වගකිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලු දෙනාම අද අවිශ්වාසයෙන් පසු වෙනවා. අපේ ළඟ ඉන්න මිතුරා නෑදෑයා පවුල කෙනා ඒ සියලු දෙනාට කොරෝනාද නැද්ද කියන ප්‍රශ්නයක බොහොම විස්මිතව තමයි ජනතාව ජීවත් වෙන්නේ. එතකොට මේ සියල්ල එනකොට මොනවද ආණ්ඩුව ඇතුලේ කරේ? ආණ්ඩුව ඇතුලේ ගිහිල්ලා අර ඇමතිවරු මුට්ටි ගිහිල්ලා අතෑරියා. ඒ කියන්නේ මිත්‍යාව තමයි ආණ්ඩුව රජ කරේ. ඊළඟට මොකද සිද්ධ වුනේ? අන්න පැණියක් ගෙනාවා. පැණියක් ගෙනල්ලා ආණ්ඩුවේ සියලු දෙනාම සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා ප්‍රමුඛ සියලු දෙනාම මේ පැණිය බීලා පෙන්වුවා විතරක් නෙවෙයි, සමහර අය මේ පැණිය විකුණන්න අවශ්‍ය කරන ඒ ප්‍රොමෝට් කරන වැඩ පිළිවෙලත් සමහර ඇමතිවරු කරා. අද මොකද වෙලා තියෙන්නේ? කොරෝනා වෛරසය නැති කරන්න ඒ පැණියෙන් බෑ කියන එක අද ඔන්න තහවුරු කරලා තියෙනවා. අපි කියනවා වහාම පැණිය මේ රටට හඳුන්වා දුන්නු සියලු දෙනාව පිළිබඳව නීතිමය කටයුතු කරන්න. වැරදිලාවත් මේ පැණියෙන් මිනිසුන්ගේ ඉදිරි අනාගත කාලයේදී ශරීරයට අහිතකර යමක් නිපද වුණා නම් ඒකේ වගකීම සම්පූර්ණ ආණ්ඩුවේ මේ සියලු දෙනාම ගත යුතුයි. ආණ්ඩුවට පැහැදිලිව කරනවා ඉල්ලීමක් ආණ්ඩුවෙන් වහාම මේ ගැන කමිටුවක්පත් කරලා පරීක්ෂණයක් කරලා වැරදිකාරයෝ නීතිය හමුවට ගේන්න කියලා පැණිය හඳුන්වා දුන්නා. විනාශයටපත් චීන රොකට්ටුව ගමන් ගන්නා ඉලිප්සාකාර මාර්ගයේ ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කරන බැවින් අප රට අවදානම් කලාපයක සිටින බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෑත කාලයේදී අභ්‍යවකාශයේ සිට පොළොවට වැටෙන විශාලතම අභ්‍යවකාශ සුමුන් කැබැල්ල මේ දිනවල පෘථිවියට වැටෙන බවට දැනගන්න ලැබිලා තිබෙනවා. දැන් මෙම රොකට් යන්ත්‍රය ගුවන්ගත කරලා තිබෙන්නේ අප්‍රේල් මාසයේ 29 වෙනිදා. දැන් පාලනයකින් තොරව වැටෙන බවටයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විශාල කැබැල්ලක් මීටර 30ක් පමණ දිග, විස්කම්භය මීටර 5ක පමණ ලෝහ කොටසක්, ටොන් 21කට වැඩි බරක් ඇති බවයි සඳහන් වෙන්නේ. ලංකාවට වදීවිද කියන එකත් ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් වශයෙන්ම අපි ඉන්නේ අවදානම් කලාපය කියන්නේ මෙම රොකට් එක ගමන් කරන ඉලිප්සාකාර මාර්ගය වරින් වර අපට කිට්ටු වෙනුත් යනවා. නමුත් මම මෙහිදී කියන්න ඕනේ ලංකාවට ඉහළින් මෙහි පතය නැහැ. ඒ නිසා අපිට ලොකු අවධානමක් ගැන හිතා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම රොකට් යානය දැන් වැටෙන්න තිබෙන්නේ. මැයි මාසේ 8 වෙනිදා පස්වරු 5:43ට තමයි ගණනය කරලා තිබෙන්නේ. ඒකට පැය 6ක් කලින් හෝ පසුව වැටෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීම ඉතාම අමාරුයි. ඒ අනුව නිශ්චිත තැනක් අපිට කියන්නට අමාරුයි. බොහෝ විට එය පැසිෆික් සාගරයට වැටේවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් මෙම කැබැල්ලේ බරත් ටොන් 10ක් පමණ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා පොළොවට වැටෙන කොටස. මෙහිදී අවධාරණය කරන්න තිබෙන්නේ මේ සඳහා බිය විය යුතු නැහැ කියන එක තමයි ලංකාවේ අපිට. බොහෝ වෙලාවට මෙවැනි කොටසක් වැටෙන්නේ මුහුදට. හේතුව අපේ ලෝකයේ 70% පමණ තියෙන්නේ මුහුදු කොටස් නිසා. ආහාරයට ගනු ලබන පොල් තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම් ගතව තොග වශයෙන් හෝ සිල්ලර් වශයෙන් විකුණනු ලබන ආහාරයට ගන්නා පොල් තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ. පොල් තෙල් ආනයනකරුවන් පිරිපහදු කරන්නන්, නිෂ්පාදකීන්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදා හරින්නන් සහ වෙළඳුන් වෙත මෙම නියෝගය
බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර ඇෆ්ලටොක්සින් නැමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික් ටොන් 230ක් අද දින මැලේසියාවට ප්‍රති අපනයනය කරනු ලැබුවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ අදාළ පොල් තෙල් බහලුම් රැගෙන යාම සඳහා එව එතික් නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට ළඟා වූ බවයි. ඇෆ්ලටොක්සින් අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙරටට ආනයනය කළ බවට මෙරට සමාගම් 3කට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතිකාවක් නිර්මාණය වුණා. අදාළ සමාගම් 3න් සමාගම් 2ක පොල් තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති අතර තවත් එක් සමාගමක් සිය තෙල් තොග තවමත් ප්‍රති අපනයනය කර නැහැ. එවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාම් ඔයිල් ආනයනය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත්තා. පොහොර හිඟේ හේතුවෙන් මේ වන විට රට පුරා ගොවීන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතාවයන් පිළිබඳව පසුගිය දිනවල අප ඔබට අනාවරණය කළා. එවන් වාතාවරණයක් තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබඳවයි මේ අනාවරණය. රසායනික පොහොර ආනයනය නතර කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිවරයා පසුගිය දිනක අවධාරණය කිරීමත් සමග විවිධ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් විවිධාකාර අදහස් පළ කළා. මෙහි සමාජීය ආර්ථික සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳ බොහෝ පුරෝකථන ඉදිරිපත් වුවත් අද වන විට මේ පසුබිම මත බොහෝ සෙයින් පීඩාවට පත්ව සිටින්නේ මුළු රටටම බත සපයන අපේම ගොවි ජනතාවයි. වී ගොවිතැනසිය ජීවනෝපාය කරගත් බොහෝ දෙනෙකු ජීවත් වන පොළොන්නරුවට අප ගියේ මෙහි සැබෑම තත්ත්වය පිළිබඳ රටට අනාවරණය කරන්නට. මෙම කන්නේ තුළ වී අස්වනු පිළිබඳ අවිනිශ්චිතභාවයක් අද වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරාම මතුව ඇති ආකාරය එහි ගිය අපට දැක ගන්නට හැකි වුණා. කාබනික පොහොර ඇවිල්ලා දිගු කාලින භෝග වලට හරි ගොයමට හරි නැහැ. ගොයමට කාබනික පොහොර යොදපු ගමන් පොළොවට උරාගෙන ගොයන් ගහට ලැහත් වෙනකොට ගොයන් පීදිලා ඉවරයි. පොළොවේ නැති දේවල් තමයි පොහොර වලින් ලබා 1960 ගණන් වල. ඒක නැති වුණොත් ඒ 60 ගණන් වල තිබ්බ තත්ත්වයට මේ කුඹුරු යනවා. රසායනික පොහොර අලිවිසැල් වලද මේ වන විට දැඩි පොහොර හිඟයක් මතුව ඇති අතර ඒ පිළිබඳ යථා තත්ත්වය සොයා බැලීම සඳහා රසායනික පොහොර අලිවිසැල් වෙත ගිය අපට එහි වෙළඳුන් පැවසුවේ මෙවන් අදහසක්. වර්ණාශක නැහැ. කලින් රුපියල් 2000ට විතර තිබිච්ච එක දැන් 3000 ගණන් 110 ඩිස්කවුන්ට් එක දෙනවා. කලින් 135 40 දුන්න ඩිස්කවුන්ට් එක වෙළඳන්ගෙන් ඒවා ලැබුණා. දැන් ලැබෙන්නේ නැහැ. ලබන කන්නේ කරන දේ මේ කන්නේ කියව එකනේ වැරද්දුනේ. රජයේ ඉදිරියේදී ගැනීමට නියමිත ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්වරයාද අදහස් පළ කළා. ඉතින් පිළිකා ඇතුළේ මේ වකුගඩු රෝග හැදෙන්නේ අපේ රටේ වගාකරණේ මම කාලා නෙමෙයි. පිට රටින් ආනයනය කරනු ලබන ආහාර අනුභව කිරීම ඇතුළේ තමයි මේ වැඩිම විසකාරක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන්නේ. මේ පොහොර භාවිතා කරලා මේ ගන්න අස්වැන්න අඩු වුණොත් ඒ අඩුවීම විසින් ආහාර හිගයක් එනවා. ඒ ආහාර හිගයට මොකද්ද ගන්න පිළිතුර? රසායනික පොහොර අපේ රටට ගේන්නේ ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර. ලෝකේ භාවිතා කරන්නේ මේ රසායනික පොහොර නෙමෙයි. ලෝකේ භාවිතා කරන්නේ MOP, TSP, යූරියා කියන අඩංගු තුනම. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සියල්ල අඩංගු පොහොර ඇටයක් තමයි ලෝකේ භාවිතා කරන්නේ. මෙහි භාවිතා කරන්නේ වියුක්ත පොහොර. මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ශුද්‍රජීවී අංශයේ පර්යේෂක පෙරදිනිය සරසවියේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ඒ. කුලසූරිය මහතා පළ කළේ මෙවන් අදහසක්. දැඩි තීන්දුවක් වෙන්න පුළුවන්. මම ඒකට විරුද්ධ වන්නේ නැහැ. එහෙම තීන්දුවක් නොගෙන මේ අපේ සමාජය ක්‍රමක්‍රමයෙන් දෙයකට හැඩගැස්වීම තරම් පහසු නෑ. ඒකේ යම්කිසි පසුබෑමක් ඇති වුණොත් ඒට ගොවි මහතුන්ට යම්කිසි වන්දියක් ලබා දෙනවා වෙන්න తాවකාලික ආහාර හිගයක් ඇති වුණොත් මං හිතනවා රජයට ලොකු වගකීමක් තියෙනවා. ඒකෙන් ගොඩ එන්න ආහාර ආනයනය කළා ඒ ඉඩ පසු කරගන්න. හැබැයි එක දෙයක් ගැන මම පහවුරු කරනවා කියන්න ඕනේ මොනම හේතුවක් වශයෙන් හෝ කාබනික පොහොර විදේශ රටවලින් ගෙන්වීම නම් කරන්න එපා. කොවිඩ් වසංගත තත්ත්වය සහ කෘත්‍රිම රානිෂ්පාදනය හේතුවෙන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ත්‍රිකුණාමලයේ තල්රා නිෂ්පාදකීන් ගැනයි මේ තොරතුරු. එරණ පිටා කාටු ගස වැඩෙතා මිල් පාට වෙතා ගුවනේ තිබෙතා. අපි
අපේ ජනශ්‍රුතියේ තලමල වරුණට කවිගී කෙතරම් ලියවුණත් තලමල පිපෙන්නේ තල්ගහේ අවසානය සටහන් කරන්න කියලයි අපේ ආදිමුතුන් මිත්තන් කිව්වේ. ත්‍රිකුණාමලය සාම්පලතිව් වර්වෝදය නගර ප්‍රදේශයේ තල්රා කර්මාන්තයට තලමල පිපෙන දවස වැඩි ඈතක නොවන බව එහි ගිය අපට දැකගන්නට ලැබුණා. තල්රා නිෂ්පාදනය කරන පවුල් 22ක පමණ ජනතාව අද වන විට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින්නේ වත්මන් කොවිඩ් තත්ත්වය වගේම කෘතිම රා නිෂ්පාදනයත් සමාජ පිළිලයක්ව පවතින වාතාවරණයකයි. රජයේ අනුමැතියලත් රා විකුණුම් කරුවෙකුට බෝතලයක් රුපියල් 50 බැගින් අලෙවි කරත් අලෙවිකරු විසින් තල්රා බෝතලයක් රුපියල් 110ක මුදලකට විකුණන බවයි ඔවුන් අපට සඳහන් කළේ. තල්රා මිලටගෙන අලෙවි කරන්නන් මෙවන විට ස්වාභාවික රා වෙනුවට කෘතිම රා ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කර විකිණීම හේතුවෙන් මේ සාම්ප්‍රදායික තල්රා නිෂ්පාදකයින්ට අද වන විට සිය ජීවනෝපාය මාර්ගයන් සියල්ලම අහිමි වී තිබෙනවා. මේක ගන්නත් නෑ. මිනිස්සු ඔක්කොම නිකන් නාස්ති වෙනවා. කට්ටිය ඔක්කොම මෙදලා මාංශ වල විතරයි තියෙන්නේ. මාංශ වල වැඩක් නෑ අපිට. අපිට ජීවිත කරන්න අමාරුයි. මේ රාගඩේට වාලා තියෙන්නේ බදින කට්ටිය 22 කෙනෙක් ඉන්නවා. එහෙම රා ගන්න නෑ. ගෙදර තිබ්බොත් විකුණන්නත් බෑ. නේ මං හලනවා. කට්ටිය රසාවට නෑ. එහෙම තමයි හලනවා. පසුගිය අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාද පාර්ලිමේන්තුවේදී පුත්තලම් දිස්ත්‍රික් මහරා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලිපියක් උපුටා දක්වමින් සඳහන් කළේ මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර 1,60,000ක් පමණ වුවත් ඉන් ස්වාභාවිකව රා නිෂ්පාදනය කරන්නේ ලීටර 45,000ක පමණ ප්‍රමාණයක් බවයි. මේ සාම්ප්‍රදායික කර්මාන්තය රැකගනිමින් වර්වෝදය නගරෙහි තල් රා නිෂ්පාදකයින්ට සිය වෘත්තිය බාධාවකින් තොරව සිදු කරගෙන යාමට බලධරයින් ඉදිරියේදී හෝ කටයුතු කරනු ඇතැයි ඔවුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිනවා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know දැන්. Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්නේ හෘදයාබාධ නැත්නම් heart attack පිළිබඳවයි. හෘදයාබාධ ලෙස හඳුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි. හෘද රෝග ඇතිවන්නේ හෘදයේ කිරීටක දමනය අවහිරවීමෙන්. මෙම රුධිර නාල 70%ක් අවහිර වන තෙක් රෝගියාට කිසිදු දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රෝගී තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට හැකියාවක් නැති අතර පූර්ව හෘදයාබාධ ලක්ෂණ මතු නොකරම මිය යන අවස්ථාත් අපට දක්නට ලැබෙනවා. වේදනාව ඇතිවන්නේ රුධිර වාහිනී මත කොලෙස්ටරෝල් කැල්සියම් තැන්පත් වීම නිසා. මේ නිසා රුධිර නාලයේ විෂ්කම්පයෙන් 70%ක් පමණ අවහිර වනවා. ඒ නිසා ඔබ ඇවිදින විට වැඩ කරන විට පපුවේ වේදනාවක් ඇති කරයි නම් ඒ හෘද රෝගයක පෙර නිමිති විය හැකි බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. රුධිර පීඩනය, දියවැඩියාව, මේද අනුපාතය, ස්ථූලතාවය, දුම්බීම, මානසික අසහනය, කායික වර්ධනය හා ජන්ම ප්‍රවේණිය ඒ අතරයි. හෘදයාබාධය වැළඳුණු පුද්ගලයෙක් දෙවන හෘදයාබාධය වැළඳීමෙන් ආරක්ෂා විය යුතුය. හෘද රෝග ඇතිවීමේ ප්‍රධාන හේතු දෙක වන දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇති රෝගීන් නිසි ආකාරව ඒවා පාලනය කරගත යුතුය. එසේ නොවුනොත් දෙවන හෘදයාබාධය ඇතිවීමේ අවධානම වැඩේ. මේ හේතුවෙන් වෛද්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැදීම අත්‍යවශ්‍යයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ දින ශ්‍රී ලංකාවට වයඹ සහ බටහිර දෙසින් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද මුර සංචාරයන් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනීමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ලුණු බීජ කිලෝග්‍රෑම් 522ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. රාගම සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඉසෙඩ්.ඩී.එල්.එන් අරණගම්බිල දම්මින්න ප්‍රදේශයට ජලය ගෙන යන අතුරුවැල මාර්ගයට වනාලි රංචුවක් ඇද වැටී තිබෙනවා. වවුනියාව පම්පෙමඩුව ප්‍රදේශයේ දියවලක ගිලීමෙන් ඊයේ සවස පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙනවා. කළුගල් කැඩූ දියවලක දිය නෑමට ගිය 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.